23 වෙනි පාඩම ඔයගොල්ලන්ගේ බුද්ධ ධර්ම පොතේ රාජා භවතු ධම්මිකෝ රජතුමා ධාර්මික වේවා. රාජා කියන්නේ රජතුමානේ. රජතුමා ධාර්මික වේවා. ඉතින් මේ පාඩමෙන් අපිට උගන්වන්නේ රටේ රාජ්‍ය පාලනය උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කරලද විවිධ ධර්මයන් තියෙනවා. ඒ ධර්ම කොටස තුළින් එක ධර්ම කාරණාවක් ගැන තමයි අද පාඩමේදී අපිට උගන්වන්නේ. රාජ්‍ය පාලනය උදෙසා වුණත් පුතේ අපි හැමදෙනාටම වටිනවා. අපිටත් ඒකෙන් ගන්න පුළුවන් කරුණු කාරණා තියෙනවා අපේ ජීවිත හැඩගස්වා ගන්න. එතකොට රාජා භවතු ධම්මිකෝ කියන මාතෘකාවෙම නැවත වරක් කියනවා රජතුමා ධාර්මික වේවා. කොහොමද මේ රජතුමා ධාර්මිකව කටයුතු කරන්නේ කියන එක මේ පාඩමේදී අපිට උගන්වනවා. එතකොට අපි ඉදිරියට යමු මේ පාඩම පිළිබඳව. එතකොට මේ රාජ්‍ය පාලනය සඳහා දේශනා කළද ධර්ම කොටසයන් කීපයක් තියෙන පුතේ බුදුහාමුදුරුවෝ. එකක් තමයි දස රාජ ධර්ම. ඔයගොල්ලන්ට ඔන්න පොතක් ළඟ තියෙනවා නම් ඔන්න සටහන් කරගන්න මේ කරුණු දස රාජ ධර්ම, දස සක්විතිවත්, සතර සංග්‍රහ වස්තු, සප්ත අපරිහානීය ධර්ම. මෙන්න මේවා බුදුහාමුදුරුවෝ රාජ්‍ය පාලකයන් රාජ්‍ය පාලනය උදෙසා විවිධ අවස්ථාවලදී දේශනා කරන ලද ධර්ම කොටසක්. ඒ තමයි දස රාජ ධර්ම, දස සක්විතිවත්, සතර සංග්‍රහ වස්තු, සප්ත අපරිහානීය ධර්ම. උදාහරණයකට මේ කරුණ වලින් අද අපිට උගන්වන්න තියෙන මේ පළවෙනි කාරණාව තමයි දස රාජ ධර්ම ගැන. දස රාජ ධර්ම. ඒතර අපි බලමු මේ දස රාජ ධර්ම රාජ්‍ය පාලනය උදෙසා වැදගත් වන්නේ කොහොමද? ඒවයින් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන කොහොමද කියලා අපි බලමු. පුතාලා දන්න කවියක් මේ පාඩමේදී මුලින්ම ඇතුළත් කරලා තියෙනවා නේද? අපි පොඩි කාලේ පොඩි පන්ති වල දැන් නම් පුතාලා ලොකු පන්ති වලනේ. පොඩි පන්ති වලදී දේශනා අහලා තියෙන ඒ වගේ පාඩම් කරගත්ත ගාථාවක් තමයි මේ නේද? කවියක්. ගාථාවක් නෙවෙයි කවියක්. බලන්න මේ කවිය. කවැසිවා කෙත්වතු සාර වේවා සත්සිත නිවේවා රජය දහමිව සිත සදේවා. මෙන්න මේ කවිය යට කොටසේ අපි පාවනක් කළාට අහලා තියෙන රජය දහමිව ලොවඩ වේවා කියලා. එහෙමත් තියෙනවා මේ කවිය වෙන තව තැන් වල. මේ කවියේ අදහස තමයි අපේ හාමුදුරුවෝ මහා සංඝරත්නය දේශනා කරන නිරන්තර ගාථාවක් තියෙනවා. ඒ ආශිර්වාද පිරිත් දේශනාවල. මොකද ඒ ගාථාව? දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. ඔන්න ගාථාව තමයි මේ කවියේ තියෙන්නේ. දේවෝ වස්සතු කාලේන කියන්නේ කල්වැසි වසීවා. දේවෝ කියන්නේ මේ දෙවියෝ නෙවෙයි. දෙවියන්ටත් කියනවා. මෙතන දේවෝ කියලා කියන්නේ වැස්සට. වැස්සවලහක දෙවියන් නේද? වැස්සට කියන දෙවියෝ කියලා. දේවෝ වස්සතු කාලේන වැස්ස කාලයට අනුව වසීවා. කෙත්වතු සාර වේවා නේද? සස්්‍ය සම්පatti හෝතුච. මේ විදිහට මේ ප්‍රාර්ථනාවක් අපි මේ කරන්නේ මේ කවියේ. ඒකේ අන්තිමට තමයි කියන්නේ රාජා භවතු ධම්මිකෝ. රජය දැහැමිව රාජ්‍ය පාලකයෝ ධාර්මික වේවා කියලා. ඕකත් අපේ ප්‍රාර්ථනාවක්. ඉතින් ඒ කාලේ තරන්නේ අද කාලේ වුණත් අපේ රජවරු අපේ රජය ධාර්මික වෙනවා නම් මුළු රටටම සිත සැදෙනවා. ඒක අපි මාතක තියාගෙන අපි පාඩමට යමු. මේ දසරාජ ධර්මයන් කියන මේ ධර්ම කොටාසය
බුදුහාමුදුරෝ දේශනා කරවන්නේ මේ ජාතක කතාවක. පුතාලා අහන්න ඇසෙන්නේ ජාතක කතාව නේද? මහා හංස ජාතකය කියලා මේ යට මන් ඔය කොටු කරලා තියෙන්නේ. මහා හංස ජාතකේ. මේ මහා හංස ජාතකේ මම ඉතාලම කෙටියෙන් කියන මේක දිග වෙලාවක් යන කතාවක්. මොකද පාඩම අපිට කරන්න එපා. පුතාලා අහකට කැමති නිසා මම කෙටියෙන් ඕක ජාතක කතාව කියන්න. මේ මහා හංස ජාතකය. හංසය දෙන්නෙක් ගැන මේ කතාවේදී කියවෙනවා. හංසය දෙන්නෙක් ගැන. මේ පුතාලා අහලාදී සරණහංස ජාතකයක් නේද? ඒ කතාව නම් නෙවෙයි ඊට හා සමානව යන්නේ. මේක මහා හංස ජාතකය. මේ ජාතක කතාවේ හදාගෙන දෙයට අතීතයේ බරණස් නුවර සෙය්‍යංශ කියන රජ කෙනෙක් හිටියා. සෙය්‍යංශ කියන රජතුමෙක් හිටියා. ඒ රජතුමාගේ විසරගෙන තමයි කේමා. ඒ කේමා විසර දවසක් කීනෙන් දකින්නවා හංසෙක් ඇවිල්ලා තමන්ට ගෙදර නිදාගෙන ඉන්න වෙලාවේ කවුළුවෙන් ඇවිල්ලා තමන්ට ධර්ම දේශනා කරනවා. ඊට පස්සේ මේ හංසය අල්ලගන්න උත්සාහ කරනකොට හංසය ඉගිල්ලා යනවා. කීනෙන් දකින්නේ. කීනෙන් දැක්කාම මේ දොළදුක ඇතුණා විසවට. දොළදුක කියන්නේ ආසාවක්. හිතේ ආසාවක් ඇතුණා මේ හංසයව දැක ගන්න ඕනම කියලා. පස්සේ රජතුමාට මේ ගැන කිව්වා. අනිකුත් අයලා කිව්වා දැන් මේ අය කල්පනා කරනවා සරණහංසය කොහෙද කියලා. සරණහංසය හොයන්න කොහෙන්ද? අනිත් එක ඒ සරණහංසයන්ට බණ කියන්න පුළුවන්ද? මේ වගේ උගතෝකොටේ ප්‍රශ්නයකට රජතුමා සේනාව අටවැසියෝ මුල පිරුවා. දැන් මේ නිසා හැමදෙනාම හොයනවා මේ හංසය කොහෙන්ද හොයාගන්න කියලා. පස්සේ ආරංචි වෙනවා හිමාලය පර්වතයේ චිත්‍රකූට කියන පර්වතයේ 90000ක හංසයන් පිරිවරාගෙන ධෘතර රාෂ්ට්‍ර කියන සරණහංසයෙක් හිටියා ඉන්නවා කියලා. එයාගේ සේනාපතිය සුමුක. සුමුක කියන්නේ හංස සේනාපතියත් සමග මේ 90000ක් හංසයෝට පිරිවරාගෙන කටයුතු කළා මේ සරණහංසය. සරණහංසයා. ඊට මේක ආරංචි වුණා මේ රජතුමාගේ පුරෝහිතයට. පස්සේ රාජකුමාර ගෙනල්ලා මේ විස්තරය කියනවා. ඊට පස්සේ කොහොමද මෙයා අල්ලගන්නේ කොහොමද මෙයාගෙන් බණ කියන්නේ අහන්න කියලා රජතුමා කල්පනා කරනවා. එලාදී පිරිස කියනවා රජතුමාගේ රටේ ඒ හංසයන්ට එන්න ලස්සන විලක් හදන්න කියලා. ඒ විලක් හදලා හංසයන් කැමති කෑම බීම ආහාර පාන සකස් කළා ඒ විලෙහි ඒ කටයුතු කරන්න කියලා පස්සේ හංසය ආහාර පාස අල්ල ගන්න පුළුවන්. මේක ආරංචි තේරුම් ගත්ත රජතුමා ඔන්න ලස්සන විලක් හදනවා තමන්ගේ රටේ එක පැත්තක. ඒ ලස්සන විල විශාල විලක්. ඒ විල කාටවත් එන්න බැරි වෙන්න ආවරණය කරනවා. කිසිම මිනිසෙකුට එන්න බෑ විල ගාවට. ඊළඟට මේ විලේ කටයුතු කරන්න දෙනවා වැද්දෙකුට. කුරුල්ලෝ අල්ලන වැද්දෙකුට බාර දෙනවා ඒ විල. ඒ විලේ නම තමයි කේමා කියලා කිව්වේ. අර බිසව නිසානේ ඒක මුනේ. ඒ නිසා විලටත් නම තිබ්බ කේමා කියලා. ඉතින් මේ විල නිර්මාණය කළා. ඊට පස්සේ ඒ කටයුතු ඔහොම වෙනුවට පස්සේ ඔන්න හංසයන්ට ගැළපෙන විදිහට හංසයන් ආස කරන කෑම බීම සකස් කළා විලේ තියෙනකොට හංසය එන්න පටන් ගත්තා. ඉතින් හංසය එන්න පටන් ගත්තා. ඉතින් මුළු හිමාලයේ ඉන්දියාවේ ඉන්න විවිධ හංසය ඇවිල්ලා මේ විලේ කෑම කන්න පටන් ගත්තා. දැන් මේවා නිරීක්ෂණය කරනවා වැද්දා. ඔහොම කෑම කකා ඉදිදී
කාලෙන් කාලට විවිධ හංසය ආවා. හැබැයි සරණ හංසය නම් ආවේ නැහැ. ඉතින් මේ සරණ හංසයන්ට ආරංචි වුණා මේ විදිහට විලක් තියෙනවා. ඒ විලෙහි කෑම බීම ඕන තරම් තියෙනවා කියලා. මේ වෙලාවේදී හංසය ඇවිල්ලා අර ධෘතරාෂ්ට්‍ර හංස රාජයාගෙන් ඉල්ලනවා ස්වාමීනි අපිත් යමු මේ විලට ගිහිල්ලා ඕන තරම් කන්න බොන්න තියෙනවා මහන්සි වෙන දෙයක් නැහැ ඕන තරම් කටයුතු කරලා අපිට එන්න පුළුවන් කියලා. මුලින් සරණ හංසය කැමති වෙන්නේ නැහැ. මොකද මිනිස් වාදයේ තිබෙන මේ විලෙහි අනිවාර්යයෙන්ම මොකක් හෝ උපක්‍රමයක් තියෙන්න ඕන කියලා කල්පනා කරලා කිව්වා මේක යන්න හොඳ නැහැ කියලා. නමුත් හංස සේනාවම ඇවිල්ලා ඉල්ලලා කීපතරයක් ඉල්ලනකොට එහෙනම් යමු කියලා ගියා. හංස සේනාවම ඇවිල්ලා මේ විලට බැහැලා විලේ බොහෝම ප්‍රීතියෙන් මුළු සේනාවම විලට බැහැලා කටයුතු කරනවා. කන්න බොන්න තියනවා, කෑම බීම මේ ආහාර පාන ගනිමින් කටයුතු කරනවා. ඉතින් හැබැයි හංස රාජයා විලේ එක තැනකට බැහැලා හංස රාජයා විලේ එක තැනකට බැහැලා ඒ තැන විතරක් වෙලා හිටියා. අනිත් හංස සේනාව ආහාර පාන ගනිමින් විවිධ ක්‍රීඩා කරමින් ජල ක්‍රීඩා කරමින් ඒ හංස සේනාව කටයුතු කරා. ඉතින් ඊට පස්සේ ඔහොම දවස් කිහිපයක්ම ආවා. ඇවිල්ලා මේ විලේ කැමති ලෙස කෑම බීම අරගෙන කන්න බොන්න තියෙනවා ඒව අරගෙන කටයුතු කළා. ඉතින් ඔන්න ඔය අතර වාරයේදී දවස් 7ක් විතර ගියාම දැන් මේ වැද්ද නිරීක්ෂණය කළා. එයා දැක්කා සරණ හංසය ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ වැද්ද රජතුමාට මේව දැනුවත් කළා. එයා මේ හංසයව අල්ලගන්න මල පුඩුවක් තිබ්බා. මල පුඩුවක් වතුර යට තියලා හංසය අල්ලගන්න කටයුතු කළා. එයාගේ නිරීක්ෂණය වුණේම අර සරණ හංසය ලස්සනට අලංකාරව හංස සේනාවම විරාජමානව බබලන මේ ධෘතරාෂ්ට්‍ර සරණ හංසය දැකලා එයා බයින් එක විලේ එක තැනකට විතර දැකලා එතන මල තිබ්බා. ඒ මලය තිබ්බලා එදා 7 වෙනි දවසේ බලාගෙන හිටිය අරගෙන. එදා හංසය ටික ඇවිල්ලා විලට බහිනකොටම අර හංස රාජයා බහිනතරම එයා විලට බැස්සෙම කකුලේ මල පුඩුව රඳවගෙනම. තමගේ කකුලේ මල පුඩුව රැඳුණා. අදින්න හදනකොට තව තවත් ගැටේ තද වුණා. ගැටේ තද වුණා. කකුල අදින්න බැලුවා තව තවත් හිරලා කකුල මස් පවා කැල්ලා යන තරමට මල පුඩුව තද වුණා. ගලවන්නව බැරි වුණා. බේර ගන්න බෑ. ඒ වුණාට හංස රාජය කෑ ගැව්වේ නැහැ. කෑ ගැව්වා නම් මුළු හංස සේනාවම ප්‍රීතියෙන් කන්න බොන්න ආපු තැන ඒකට බාධාවක් වෙන කියලා ඉවසගෙන හිටියා. ඔන්න ඔක්කොම කාලා බීලා ඉවර වෙනකොට හංසයාගේ වේදනාව වැඩිකමට හංස රාජයට කෑ ගැහුණා. නායකයා කෑ ගහනකොට ඔක්කොම හංසට ඉගිලෙන්න පටන් ගත්තා. ඔක්කොම ඉගිලෙනවා. අර හංස සේනාපති සුමුඛ හංස සේනාපති ඉගිලෙනවා. ඉගිලලා ආයෙ බැලුවා තමන්ගේ නායකයා කොයිද කියලා. බැලුවාම නායකයා සරණ හංස රාජයා විලෙහි තාම එතනමයි. මෙයා ආයිමත් ඇවිල්ලා හොයලා බලනකොට දැක්කා මල පුඩුවක නායකයා බැඳිලා. ගැලවෙන්න විදියක් නැහැ. පස්සේ නායකයා අස්වසලා මේ සුමුඛ හංස සේනාපති බොහොම දුකටපත් වෙලා කඳුළු වගරමින් සඳහන් කළා ඔබතුමා බය වෙන්න එපා. කවුරු ආවත් මම ළඟ ඉන්නවා. මම මගේ ජීවිතය හරි පූජා කරලා ඔබතුමා බේර ගන්නවා. තින් ටික වෙලාවකින් වැද්ද එනවා. වැද්ද ඇවිල්ලා බලනකොට වැද්ද පුදුමයටපත් වෙනවා. මේ මල පුඩුව තිබ්බ එකකටයි දෙන්නෙක්ම ඉන්නවා කියලා. පස්සේ වැද්ද හිමින් සැරේ හංස රාජයාට ගිහින් විස්තර අහනවා. ඇයි මේ දෙන්නෙක් කියලා. එතකොට කියනවා මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ එහෙම තමයි. කරදරයක් විපතක් වුණාම කල්යාණ මිත්‍රයෝ කවදාවත් දාලා යන්නේ නැහැ. ජීවිතය කැප කරනවා කියලා.
සුමුඛ හංස සේනාපතිත් කියනවා මම මගේ ජීවිතයේ පුදුලා හරි මගේ නායකයා මේ අපේ රජතුමා මෙතුමා බේර ගන්නවා කියලා සුමුඛ හංස සේනාපති සඳහන් කරනවා. මේකෙන් වැද්ද බොහෝම දුකටපත් වෙනවා. අර මලකොඩුවෙන් බොහෝම පරිස්සමට මේ හංස සේනාපතිය හංස රාජය ගලවගෙන ඒ හංස රාජයාට ගොඩට ගෙනල්ලා බෙහෙත් කළා. මේ වැද්ද කියනවා මම මේ රජතුමාගේ කාරණාවක් නිසා මෙහෙම වුණේ. මේ රජතුමාගේ අගබිස උන්වහන්සේට බණහන් වෙලා ඕන වෙලා තියෙන ඔබතුමාගේ ඒක නිසා තමයි මම මේ අල්ලගත්තේ කියලා කියනවා. ඊට පස්සේ දැන් හංස රාජයා කැමති වෙනවා ධර්ම දේශනා කරන්න බිසවට. ඉතින් මේ වැද්ද විසින් අර හංස රාජයයි හංස සේනාපති දෙන්නම එක්කගෙන රජමාලිගාවට එක්කන් ගිහිල්ලා රජතුමා බැහැ දැකලා රජතුමා මේ හංස රාජයාට බොහොම සංඝා සම්මාන කරනවා. ඊට පස්සේ බිසව ළඟට එක්කන් ගියනවා. එක්කන් ගියාට පස්සේ බිසව රජතුමා දෙන්නටම හංස රාජයා මේ දතරාස්ත සරණ හංස රාජයා ධර්ම දේශනා කරනවා. ධර්ම දේශනා කරන්නේ දෑමි රාජ්‍ය පාලනයක් උදෙසා. ඒ ඇතුළත් වෙන කාරණාව තමයි පුතේ දස රාජ ධර්ම. මෙන්න මේ මහා හංස ජාතකයේ තමයි දස රාජ ධර්ම මේ දතරාස්ත සරණ හංස රාජයා මේ රජතුමාටයි බිසවටයි දේශනා කරන්නේ. තොර ඔන්න ජාතක කතාවේදී ওই දසරාජ ධර්ම පිළිබඳව තමයි අපිට වැදගත් වෙන්නේ. මේ දේශනාව අවසානයේදී රජතුමා බොහෝම සන්තෝෂ බවටපත් වෙලා සරණ හංසයයි හංස සේනාපති දෙන්නම නැවත නිදහස් කළා චිත්‍රකූට පර්වතයට යවනවා. මේ පින්තූර පෙන්වන්නේ ඔය සරණ හංස ජාතකේ මහා හංස ජාතකේ සරණ හංසය දෙන්න ඉන්න විදිය වැද්ද වෙනකොට අපි අර මුලින් දේශනා කළ ආකාරයේ මේ තියෙන්නේ නේද? දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකයෝ ච රාජා භවතු ධම්මිකෝ. සුදුසු කාලයේ වසීවා කෙත්වතු සාර වේවා ලෝකයේ ජනතාව සතුටු බවට පත් වේවා රජතුමා ධාර්මික වේවා කියන ප්‍රාර්ථනාව නිරන්තරයෙන්ම ජනතාව අපි ප්‍රාර්ථනා කරනවා ඒ විදිහටම සිද්ධ වේවා කියලා. මුළු රටටම ඒ තුලින් ආශිර්වාදයක් වෙනවා. එතකොට මේ විදිහට රටේ පාලකයෝ ධාර්මික වෙනවා නම් දැහැමි වෙනවා නම් ඒ වගේම ගෙත්වතු සාර වෙනවා ඊළඟට ජනතාවගේ සිස්සතන් සතුටු වෙනවා වගේම නියම කාලයට ඇසි වශයෙන් එකත් අපිට ලැබෙනවා. ඒ නිසා ධාර්මික රාජ්‍ය පාලකයෝ නිරන්තරව ධාර්මික වෙන එක අපේ ජීවිතය අපේ ලෝකයට අපේ රටට බොහෝම වටිනවා. දසරාජ ධර්ම ගැන තමයි අපි පාඩමේදී ඉගෙන ගන්නේ. ඔය දසරාජ ධර්ම මොනවද කියලා මේ ගාථාවේ ඔන්න සඳහන් කරනවා. බාලපතේ පුළුවන් නම් කියන්න දානං සීලං පරිච්ඡාගං අජ්ජරං මද්දවං තපං අක්ඛෝදං අවිහිංසංච කන්තිංච අවිරෝධනං ආයි කියනම් දානං සීලං පරිච්ඡාගං අජ්ජවං මජ්ජවං තපං අක්ඛෝදං අවිහිංසංච කන්තිංච අවිරෝධනං. ඔය ගාථාවේ සඳහන් වන විදිහට දසරාජ ධර්ම කියන කාරණාවේ කාරණා 10ක් තියෙනවා. පුතා ලියා ගන්න කාරණා 10. එක දානය, දෙක සීලය, තුන පරිත්‍යාගය, හතර ඍජු බව, පහ මෘදු බව, හය තපස, හත අක්‍රෝධය, අට අවිහිංසාව, නවය ඉවසීම,
10 විරුද්ධ නොවීම අවිරෝධතාව. ඔන්න කාරණා 10 රාජ්‍යපාලක වශයෙන් හැමෝටම තිබිය යුතුයි. මෙන්න මේ කාරණා පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරපු කාරණා අත්‍යවශ්‍යලා තියෙන්නේ ජාතක පාළිය කියන කොටසේ. ත්‍රිපිටකයේ ජාතක පාළිය කියලා කොටසක් තියෙනවා. ඒ ජාතක පාළිය කොටස තමයි ඇතුළත් වෙන්නේ. මේ පොත ඇතුළත් අරගෙන තමයි පරිවර්තනයක් ඇටියට කුරුණෑගල යුගයේදී සිංහල ජාතක පොත රචනා කරන්නේ. ඒ සිංහල ජාතක පොතේ අපි සඳහන් කරා පුතේ මේ ජාතක කතාව මහා හංස ජාතකයේ තමයි මෙන්න මේ කරුණු 10 ගැන බුදුහාරෝ දේශනා කළා තියෙන්නේ. තර දසරාජ ධර්ම කියලා කියන්නේ දානය, සීලය, පරිත්‍යාගය, ඍජු බව, මෘදු බව, තපස, අක්‍රෝධය, අවිහිංසාව, ඉවසීම, අවිරෝධතාවය. මෙතනත් ඒ දසරාජ ධර්ම ගැන තමයි මෙතනත් තියෙන්නේ. මේ රජතුමාගේ ධාර්මික බවට මේ කරුණ ඔක්කොම අතුලත් අඩංගුයි. මේ තුලින් රාජ්‍ය පාලනය රටවැසියෝ හැමදෙනාම සුවපත් භාවයට පත් වෙනවා. ඒතර පළවෙනි කාරණාවට අපි යනවා පුතේ දානය කියන කාරණාව. දානය කියලා කියන්නේ අපි නම් දානය කියලා කියන්නේ මහා සංඝරත්නයට ඊළඟ යාචකයාට ඉඟන්න්නන්ට ඔය හැමෝටම අපි ඉතින් දෙන කෑම බීම සංඝා සම්මාන නේද? හැබැයි මෙතන මේ රජතුමාට අදාළ දානය කියන්නේ ඒක විතරක් නෙවෙයි. තමන්ගේ රටවැසියාගේ ආර්ථික සමෘද්ධිය, සමාජික සමෘද්ධිය ඇතිරි කරගන්නට පාලකයා ගන්න ක්‍රියාමාර්ග. නේද? වෙළඳාම් කරන අයට ඒ වෙළඳාම් කටයුතු වලට ආහාර පාන අවශ්‍යයට ආහාර පාන, ඊළඟට ගොවිතැන් බත් කරන අයට ඒවට කුෂ බීජ, කුෂ උපකරණ මේ වගේ ආම්පාන ලබා දීම මේ ඔක්කොම තමයි දානය. ඒක රජතුමා විසින් දෙන්නා වූ රටවැසියන් කෙරෙහි අනුකම්පාවෙන් ලබා දෙන ඔය අනුග්‍රහ උපකාර තමයි දානය කියලා කියන්නේ. ඉතින් පවරක් කලාවට අපිත් කියන කාරණාවක් තමයි මේ රාජ්‍ය පාලකයෝ රට පාලනය කරන අය මේ අනිසලස ධනය හම්බ කරනවා. ඒ අපිට ගහන බදු මුදල් වලින් වෙනත් දේවල් වලින් ඒගොල්ලෝ සුවසේ කටයුතු කරන යාන වාහන ගන්නවා, වෙනත් දේවල් ගන්නවා. අපේ මිනිසුන්ට තව බදු ගහනවා කියන ජනතාවට. එහෙම වුණොත් ජනතාව නොසන්සුන් වෙනවා. ඊට හරියට වැඩ කරන්නේ නැහැ. නිතරම වෛරී සහගත වෙනවා. රට අත්මවත් බවට පත් වෙනවා. එහෙම වුණොත් නම් හොඳ රාජ්‍ය පාලනයක් ගෙනියන්න හම්බ වෙන්නේ නැහැ වැඩි කාලෙ. නේද? ඒක නිසා රට ස්වයං පෝෂිත වෙන්න එපයි. ඒ ස්වයං පෝෂිත වෙන්න නම් රජතුමා ආර්ථිකය දියුණු කරන්නට ඕන. ආර්ථික සමෘද්ධිය ඇති කරන්නට දෙන සහනය තමයි මෙතන දානය කියලා හඳුන්වන්නේ. එතකොට අපේ රටේ පාලකයෝ උනත් ජනතාවට ඔය ගොවිතැන් කටයුතු වලට ගොවිතැන් සහන ආධාර ලබා දෙනවා. ඒ වගේම කෑම බීම අවශ්‍ය අයට ආහාර අඳුම් පළඳුන් නේද? ජනතාවගේ මූලික අවශ්‍යතා හතරක් තියෙනවනේ පුතාලා අහලාදනේ. මොනවද? ආහාර පාන, ඇඳුම් පළඳුන්, නිවාස, බෙහෙත්. ඔය දේවල් අවශ්‍යයි. දැන් අද බලන්නකෝ. අද උනත් ජනතාවට දැන් ආහාර හිඟේ තියෙනවා. මිනිසුන්ට හරි අමාරුයි දැන්. පවණක් නැත්තම් දරුවන්ගේ දෙමාපියන්ට රැකියාවක් නැහැනේ. රැකියාවට යන්න විදියකුත් නැහැනේ. ඒලාට ආහාර මුල මුදල් නැතිනකොට කන්න බොන්න අඩු වෙනවා. නේද? බෙහෙත් අද බෙහෙතොත් එහෙමයි. අත්‍යවශ්‍ය දේවල්ම බාරපත් වෙලා. ඉතින් මේවාට සහනයන් රජය විසින් ලබා දෙන්න ඕන. එතකොට ඒවට සහන ලබා දීලා ඒවාට ගන්න උදව් උපකාර කරලා කටයුතු කළොත් රජතුමා කරේ රටවැසියා කරේ රාජ්‍ය පාලනය කරෙහි ජනතාව ප්‍රසාදයටපත් වෙනවා. ඉතින් රජතුමා වගේ විතරක් නෙවෙයි අපිටත් පාලකයෙක් නොවුනත් පවණක් නායකයෙකු නොවුනත් ඒබඳු සමාන ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. දරුවෝ අපේ පන්තියේ යාළුවෝ ඉන්නවා පොතක් කෑනක් පැන්සලක් නැති අය ඉන්නවනම් එයාට ඒවා ලබා දෙනවනම් වගේ උදව් උපකාර කරනවා නම් අධ්‍යාපනික උදව් උපකාර කරනවා නම් නේද? මම දන්න බවනා පුතාලා
පන්ති යාළුවන්ට කෑම බීම බවා ගෙදරින් හදාගෙන එනවා. තමන්ගේ කෑමයකට අමතරව යාළුවෝටත් කෑම පාසලකුත් අරගෙන දරුවෝ ඉන්නවා. ඒක කොයිතරම් හොඳද? ඒකත් ඔය දානමය කොටසට අයිති. ඉතින් මේක මේ රාජ්‍ය පාලනයේ ඉඳලම හැමදෙනා අතුලම තිබිය යුතු උතුම් ගුණ ධර්මයක් තමයි දානය කියලා කියන්නේ. ඒතකොට මේ රජතුමා නිරන්තරම තමන්ගේ රටවැසියට දානමය පරිත්‍යාගයන් කරන්නට ඕන. ඒ වගේම රජතුමා ධාර්මිකව වෙන්න ඕන. නේද? සතුන් මරනවා නම් හොරකම් කරනවා නම් ඒ වගේ කටයුතු වලට ඉඩ දෙන්න හොඳ නැහැ. දෙවෙනි කාරණාවද සීලය. සීලය කියලා කියන්නේ අපි දන්නා බුදුදහමට අනුව කය සහ වචන දෙකේ සංවර භාවය තමයි සීලය. එතකොට මේක රාජ්‍ය පාලනය උදෙසා ගන්නකොට කොහොමද ගන්නෙ? අපි නිරන්තරම ආරක්ෂා කරන සීලයක් තියෙනවා නේද පුතේ? නිත්‍ය සීලය කියලා අපි කියන්නේ. ඒක තමයි පංචශීල. පංචශීලය. මේ පංචශීලය රාජ්‍ය පාලනයේදී රජතුමාගෙන් සොරකෙන්නට ඕන. ඉතින් කයින් වෙන වැරදි, වචනයෙන් වෙන වැරදි වළක්වා ගන්නට ඕන. නේද? රජතුමා සත්ත්වඝාතනයට අනුබල දෙනවා නම්, ප්‍රාණඝාතය කරනවා නම්, මිනිසුන්ට මරණීය දඬුවම දෙනවා නම් ඒ තුල සීලය රැකෙන්නේ නැහැ. දැන් අද වුණත් මරණ දඬුවම ක්‍රියාත්මක නැහැනේ. නීතියනොත් මරණ දඬුවම මරණීය දඬනය කියලා නීතියක් තියෙනවා. නමුත් රජතුමා ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ මොකද මේ සීලය ආරක්ෂා වීමට වෙන්න ඕන. ඉතින් කොහොම හරි මේ පංචශීලය ආරක්ෂා වීම රාජ්‍ය පාලකයන්ගෙන් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. එතකොට රජතුමා ප්‍රාණඝාත ආදී හිංසාකාරී දේවල් වලට අනුබල දෙන්න හොඳ නැහැ. ඒ වගේම හොරකම් කරන්න හොඳ නැහැ. අපි දන්න දෙයක් නේ ඔය රාජ්‍ය පාලනයේදී ඔය පාලකයෝ හොරකම් කරනවා කියන්නේ. හොරකම් කරලා කරාම මිනිස්සු අප්‍රසාදයටපත් වෙනවා. දැන් බලන්න අපි විවිධ කාලවලදී අපිට ආරංචි වෙලා තිබුණා මේ රාජ්‍ය පාලකයෝ හොරකම් කරනවා. බැංකු වලින් මහා බැංකුවෙන් විවිධ තැන් වලින් හොරකම් කරනවා. එතකොට එහෙම හොරෙන් ගත්තාම ජනතාව අප්‍රසාදයටපත් වෙනවා. ඒ වුණාම ජනතාව එයාට ඒ විදිහට සලකනවා. ඡන්දයක් ආවම නේද? ඒ වගේම කාම සේවනය. රජතුමාට ඉස්සර කාලේ පුතේ රජවරුන්ට ඔය අගබිසව හිටියා, පරිවාර බිසවරු හිටියා, අන්තපුර තිබුණා. ඒවෙන් උනේ මොකද? අර කාම සේවනයේ තියෙන කැමැත්ත රජතුමාට අඩු කළා. එතකොට යාර ඒ පිළිබඳව නෙවෙයි රටවාසියා කරේ තමයි වැඩිපුර අවධානය යොමු කරන්නේ. අරවකරේ අවධානය යොමු කරන්නේ නැහැ. ඒ වගේම බොරු කීම. නිරන්තරව රාජ්‍ය පාලකයෙක් බොරු කරනවා නම් එතකොට රටවාසියා කරේ අප්‍රදාය ගොඩ නැගෙනවා. එයාට රජතුමා සල්ලාලයක් නම් මත්පැන් පාන ආදී මත්ද්‍රව්‍ය ආදී ගන්නව නම් එතකොටත් රටවාසියා බොහොම අප්‍රසාදයටපත් වෙනවා. ඒ සමාජයේම කලකිරලා වගේ සමාජය නොසන්සුන් වෙලා විවිධ අයහපත් ක්‍රියාවන් වලට නැඹුරු වෙනවා. ඒක නිසා රටවැසියා කරේ අනිවාර්යයෙන්ම සිල්වත් ක්‍රියා කිරීම රජතුමා හැටියට අනිවාර්යයෙන්ම කිරා කළ යුතුයි. දැන් ඉස්සර කාලේ අපිට ආරංචි වෙනවා මේ රාජ්‍ය පාලකව පවා සිල් සමාදන් වෙලා කටයුතු කරනවා. ඔය දවස්වල අෂ්ටාංග සීලය සමාදන් වෙලා රජවාසලේ කටයුතු කරනවා. එහෙම රජවරුත් අපි අහලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කාලෙත් එහෙම රජවරු ඉඳලා තියෙනවා. සීලය කියන එක අපිට පුතේ අදා කරගන්න පුළුවන් අපේ ජීවිතවලට මේ පුතාලා අෂ්ටාංග සීලය සමාදන් වෙච්ච දවසක් තමයි මම මේ පින්තූරේ දක්වලා තියෙන්නේ. මේ අවුරුද්දේ අපිට මේ 8 සීල සමාදන් වෙන්න බැරි වුණා. ඉතින් සිල්වත් කටයුතු කරන එක අපේ හැමදෙනාටම ගොඩාක් වටිනවා පුතේ. ඉතින් අපේ ජීවිතවලටත් සීලය කියන කය වචන දෙක සංවර කරගන්න එක බොහොම වටිනා කියන දෙයක්. අපිට පාසලේදී වගේම පන්සලට ගිහිල්ලත් සීල් සමාදන් වෙලා ඒ කටයුතු කරන්න පුළුවන්. හැබැයි මේ දවස්වල නම් ඉතින් අමාරුයි. පන්සල් වලට යන්න විදියක් නැහැ. මේ කොරෝනා කියන මහා භයානක වසංගත රෝගය නිසා ඉතින් ගෙදරට වෙලා තමයි කටයුතු කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ගෙදරදී උනත් සමාදන් වෙන්න පුළුවන්. අපේ පංචශීලය ආරක්ෂා කරගන්නට අපිට හැකියාව තියෙනවා. තුන්වෙනි කාරණාවතේ පරිත්‍යාගය. පරිත්‍යාගය දානය හා සමානයි. නමුත්
ඊට වඩා පොඩි වෙනසක් තියෙනවා රජතුමා විසින් රටවාසියා කරේ ඒ ජනතාවට කායික මානසික වශයෙන් ඒ සමයට ගැළපෙන විදිහට කටයුතු කරන්නට ඕන. විශේෂයෙන් ජනතාවගේ සිස්සතන සතුටු කරගන්නට කටයුතු කරන්නට ඕන. එතන මහන්සිලා හම්බ කරන්න ඕන ජනතාව. රජතුමාට මහන්සිලා හම්බ කරන්නට ඕනේ නැහැ. රජතුමාට අමුතුවෙන් හම්බ කරන්නට ඕනේ නැහැ. ඒ ජනතාව කෙරෙහි කරන්නා වූ සේවය හරහා රජතුමාටත් ඒ දේවල් ලැබෙනවා. එයා කරන්නට ඕන ජනතාව සතුටු කරන ලෙස ජනතාව වෙනුවෙන් සේවාවන් කරන්න. ජනතාවගේ කායික මහන්සිය වෙනුවෙන් එවාගේ මානසික මහන්සිය ඒ දෙකම බලලා ඒවා සුවපත් වෙන විදියට කටයුතු කරන්නට රජතුමා ක්‍රියා කරන්නට ඕන. සවේ මානුසා මම පජාගෙන කාරණාවෙන් කටයුතු කරන්න කියලා බුදුහාරෝ පෙන්වා දෙන්න තියෙනවා. ඔය අපි දන්නවා දඹදිව හිටිය රොන්ද රජ කෙනෙක් තමයි ධර්මාශෝක රජතුමා. එතුමා කිව්වා සියලු රටවැසියෝ මගේ දරුවෝ කියලා. සවේ මානුසා මම පජා. ඉතින් ඒ විදිහට දරුවන් තමන්ගේ ජනතාව තමන්ගේ දරුවන් විදිහට කටයුතු කරන පියෙක් වගේ තමයි රාජ්‍යපාලනය කටයුතු කරන්නට ඕන. දැන් බලන්න කාශ්‍යප කුමාරයා දාදුසේ රත්මාගෙන් ඉල්ලුව ධනය. ධනය ඉල්ලුවාම රජතුමා කිව්වා මම කලානාගාරට එක්කයි යන්න කියලා. මේ එක්කන් ගියාට කියනවා කලාව පෙන්නලා පුතේ මං හම්බ කළ ධනයක් දෙනවා මේ තමයි මගේ ධනය. කලාවේ වතුර පොඩක් අරගෙන පෙන්නනවා මේ තමයි මගේ ධනය කියලා. ඉතින් මේ පෙන්වාම කාශ්‍යප කුමාරයා බොහොම තව දුරන වෙලා පුතේ කරන්න එපා. යාගේම සඳුන් පබසර යසිත් දිසර මයික් එක ඔෆ් කරලා උගන්නන්න යසිත් දිසර පුතේ 9:11 ඉතින් මේ දාතුසේ රජතුමා කෙරේ දැනුන්නේ නැහැ කියලා කුමාරයා කවුද මේ ඔය 아무තු නමක් දාගෙන ඉන්න පුතා කාශ්‍යප කුමාරයා උරුම වෙලා තමන්ගේ තාත්තගේ හිස කසා දාන වෙලාවේ ධනය දුන්නේ නැහැ කියලා. නමුත් රජවරු කල්පනා කරේ දාතුසේ රජතුමා කල්පනා කරේ තමන්ගේ ධනය තමයි මේ රටවැසියා වෙනුවෙන් කරන්නා වූ සමෘද්ධිය. වැව් හැමුණු හැදුවා නේද? කොයිතරම් දේවල් කළා දිනන රජදරු වෙහෙර විහාර හදලා වැව් හැමුණු හදලා අට සාම්පෝෂිත කරා ශාස්ත්‍රීය කළා නේද? තමන්ගේ කාලය ශ්‍රමය ධනය ජනතාව වෙනුවෙන්ම කැප කරා. ඒ ජනතාව වෙනුවෙන් තමන්ගේ කාලය ශ්‍රමය කැපකිරීම තමයි පුතේ මෙතන අපි කියන්නේ පරිත්‍යාගය කියලා. රටවාසියාගේ අභිවෘද්ධිය වෙනුවෙන් තමන්ගේ කාලය ධනය ශ්‍රමය කැපකිරීම රජතුමා කරනවා. ඒ කරන්නා වූ දේ තමයි පරිත්‍යාගය කියලා කියන්නේ. අපිටත් අපේ ජීවිතවල පුතේ අපේ එක අය වෙනුවෙන් අපේ අම්මා තාත්තා වෙනුවෙන් යහළුව වෙනුවෙන් අපේ කාලය ධනය ශ්‍රමය කැප කරනවා නේද? ඒක පරිත්‍යාගයක් තමයි. තමන්ට තිබෙනා වූ කාලය තමන්ගේ ශ්‍රමය කැප කරලා ඒ වෙනුවෙන් සේවාවක් කරනවා නම් ඒක පරිත්‍යාගයක්. දැන් මේ කොරෝනා අසංගත කාලය තුලත් අපිත් මේ කරන්න පරිත්‍යාගයක් පුතේ. මේක මේ ඔන්ලයින් උගන්වන්න ඕන කියලා මේ රාජකාරීම කටයුත්තක් නෙමෙයි. නමුත් ඒ විවිධ අයගේ ඉල්ලීම අපේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු භවතුන්ගේ ආචාර්ය මණ්ඩලය මේ හැමදෝගේම ඉල්ලීම පිට දරුවන් වෙනුවෙන් මේ ඉගැන්වීමල නොහැකි වෙලා තිබෙන මේ කාලේ දරුවන් වෙනුවෙන් ටික දෙනෙක් හරි සම්බන්ධ කරගෙන මේ පුතේ ඔයගලන් වෙනුවෙන් අපි මේ ලොකු පරිත්‍යාගයක් අපි මේ දරුවන් වෙනුවෙන් කරන්නේ. මහා සංඝරත්නයේ රාජපාලකයෝ ඒ දවස්වල ඔය විවිධ ආකාරයේ පරිත්‍යාග කළා. බලන්න වෙහෙර විහාර හදලා නේද? ඒ වලගම්බා රත්තුමා හැදුවනේ අභයගිරි කියලා මහා විහාර සංකීර්ණයක් චෛත්‍යයත් එක්ක මේ කොපික්කල තිස්ස කියන ආමුදුරන්ට පරිත්‍යාග කළා. නේද? විවිධ දේවල් රජවරු මේ විදිහට
ශාසන වෙනුනුත් පරිත්‍යාගයන් කරලා තියෙනවා. ඊළඟට ඍජු බව. පාලකයා නිරන්තරම ඍජු ප්‍රතිපත්තියෙන් කටයුතු කරන්න ඕන. ජනතාව කරේ අවංක වෙන්න ඕන. ඍජු බව කියන්නේ ඒකයි. අවංකව ක්‍රියා කරන්න ඕන. හොර බොරු වංචා නැතිව ඍජු ක්‍රියාමාර්ග අනුව කටයුතු කරන්න ඕන. ඍජු තීරණ ගන්න ඕන. භවනාක් කළාට පාලකයා හරි තීරණය, කෙලින් තීරණයක් අරගෙන කටයුතු කරන යුතු අවස්ථා තියෙනවා. එතකොට ඡන්දය, ද්වේෂය, බය, මොහය කියන අගතිකාමී දේවල් වලින් ඈත් වෙලා පාලකයා කටයුතු කරන්නට ඕන. නේද? සතර අගති වලින් ඈත් වෙන්න ඕන පාලකයෝ. එතකොට එහෙම වුණොත් එහෙම ජනතාවගේ අප්‍රසාරපත් වෙනවා. නොසන්සුන් වෙනවා. කලකිරෙනවා ඊට පස්සේ. එහෙම නොවේ කටයුතු කරනවා පාලකයා නිරන්තරව ඍජු තීරණ ගන්න ඕන. කෙලින් තීරණ මම මේක මේ අනුවම කටයුතු කරනවා කියලා. හැබැයි ඒක ජනතාව උදෙසා වෙන්නට ඕන. එහෙම නැතුව තමන්ගේ සුඛ විහරණ සඳහා තීරණ ගත්තොත් ඒ තුළින් වෙන්නේ පාලකයා අප්‍රසාදයටපත් වෙලා රට නොසන්සුන් වෙලා රට අරාජික බවට පත් වෙනවා. පාලකයා නිරන්තරම අයුක්ති අසාධාරණය පිළිදකින්නවා. නිරන්තරම සාධාරණය උදෙසා ක්‍රියාත්මක කර ගන්න ඕන. ඒ ගුණයට කියන උජුපටිපන්න ගුණය කියලා. මේ මහා සංඝරත්නය වදිනකොටත් අපි කියන්නේ උජුපටිපන්න ගුණය. ඒ වගේ ඍජු තීරණ ගන්න ඍජු පාලකයෙක් බවට පාලකයා පත් වෙන්න ඕන. කරන දේ කියන දේ කරන නායකයෙක් වෙන්නට ඕන. නිරන්තරම අපේ රටේ වුණා ජනාධිපති අගමැති පාලන තන්ත්‍රය ඒ වගේ කරන දේ කියන දේ කරන අවංක නායකයෙකු බවට පත් වෙන්න ඕන. ඉතින් අපිටත් අපේ ජීවිතවල පුතේ අපේ චරිතවල අපි ඍජු පාලනය තියෙන්න ඕන. ඍජු ගුණය තියෙන්නට ඕන. කරන දේ කියන දේ කරන බොරු කරන්න හොඳ නැති වංචා කරන්න හොඳ නැති පුද්ගලයෝ වෙන්න ඕන. ඉතින් බොරු කරනවා වංචා කරනවා යාළුවෝ පිළිගන්නේ නැහැ. ඊළඟ කාරණා මෘදු භාවතේ. ඍජු ගුණය වගේම මෘදු ගුණයක් තියෙන්න ඕන. මෘදු කියන්නේ මොලොක් ගතිය, තෙත් ගතිය. ජනතාවගේ දුක දැකලා ජනතාවට වෙනුවෙන් කරන්නා වූ සේවා හොඳින් කරන්නට අදිෂ්ඨාන කරගෙන කටයුතු කිරීම, අනුකම්පාවෙන්, දයානුකම්පාවෙන් ජනතාව කෙරෙහි කටයුතු කිරීම තමයි පුතේ මෘදු බව කියලා කියන්නේ. මේ රටට විපත්තිදායක කරදර ආවහම රටේ පාලකයා මෘදු ගුණයෙන් කටයුතු කරනවා. දැන් බලන්නකෝ දැන් මේ රට විපත්තිදායක අවස්ථාවකනේ අපි ඉන්නේ. මේ කොරෝනා වදුරු නිසා රට විතරක් නෙවෙයි මුළු ලෝකයක්ම දැන් මේ විපත්තිදායක තත්ත්වයටපත් වෙලා. ඉතින් ඔය ජනතාව වෙනුවෙන් ඔය ආධාර මුදල් දෙන එක පුතේ දැන් රුපියල් 5000ක් දෙනවා, ආහාර මල්ලක් දෙනවා. ඒ කටයුතු කරන්නේ මෘදු ගුණය නිසා. මේ ජනතාවට රටට විපත්තියක් ආවහම රටේ පාලකව නිරන්තරව මෘදු ගුණයෙන් කටයුතු කරන්නට ඕන. ඒකට දඬුවම් දෙනකොටත් ඒ දඬුවම් පවා මානසික පැත්ත බලලා දෙන්න ඕන දඬුවම්. හොරවරු කරනවා නම් වංචා කරනවා නම් ඒ අර දඬුවම් දෙන්න ඕන. නීතියට අහු කරලා දෙන්නට ඕන. පාලන නීති රීති අනිවාර්යෙන් අවශ්‍යයි. හැබැයි ඒවා ජනතාවට විපතක් කරදරයක් වෙනවා නම් ඒ නීති රීති වෙනස් කර ගන්නත් පාලකයෝ කටයුතු කර ගන්නට ඕන. බුදුහාමුදුරුවෝ මේ විදිහට විසුණු වහන්සේලාට පමණක් නීති ලිහිල් කර ගන්නට අවස්ථාව දුන්නා. බුදුහාමුදුරුවෝ හරි දසාහනේ විනය නීති පැනවුවේ. නමුත් පස්සේ පමණක් නීති තද වෙනකොට නීති රීති ඉතා අපහසු වෙනකොට ඒවා භික්ෂුන් වහන්සේලාට පීඩා බව දක්වාම ඒවා ලිහිල් කරන්නට බුදුහාමුදුරුවෝ පවා කටයුතු කළා තියෙනවා. රටේ නායකයාට ඒ වගේ නීති රීති තද නම් ඒවා ලිහිල් කරන්න හැකියාව තියෙන්නට ඕන. මෘදු බව තියෙන්නට ඕන. මෘදු බව නිසා ජන දයානුකම්පාවෙන් කටයුතු කරන්නේ. රටේ පාලකයා ජනතාවත් පියපුදු සම්බන්ධතාවයෙන් කටයුතු කරන්න කියලා තියෙනවා. දැන් අශෝක රත්තුමා කිව්වේ සවේ මානුසා මම පජා සියලු ජනතාව මගේ දරුවෝ කියන ආකාරයෙන් කටයුතු කරා. එතුමා සෙල්ලිපි වල නිරන්තරව සඳහන් කළා තියෙන ওই කාරණාව. සවේ මානුසා මම පජා. තොර මොනක්ලාට ජනතාව උද්ඝෝෂණ කරනවා, ඉල්ලීම් කරනවා. නේද? පාලක ඉල්ලීම් දිනාගානේ රටේ පාලකයාට උද්ඝෝෂණ කරලා දනවන්න වෙනවා. ඒලායේදී පාලකයා දරදඬු ප්‍රතිපත්ති අරගෙන ඒගොල්ලන්ට පහර දීලා ගහලා එලවලා දානවා නම් ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒවරත් කන් දීලා එයාත් එක්ක සාකච්ඡා කරලා ඉල්ලීම් වලට සාධාරණ නම් ඒවා පිටු කරන්නට ඕන පාලක. ඉතින් මේ ජනතාව උද්ඝෝෂණ කරනවා කියන එක හොඳ නෑ රජයකට. මොකද උද්ඝෝෂණ කරනකොට රටේ දිනු කරන්නේ ඉන්න පිරිසක් නෙමෙයි. රටේ දිනුවට කටයුතු කරන පිරිසක් නේ තරුණ පරම්පරාවගේ. ඒ අය උද්ඝෝෂණය කරනකොට රටට අයහපත්.
ඒක නිසා ඒගොල්ලෝ නිරන්තරම සමෘද්ධිමත් කරවන්නට, ඒගොල්ලන්ගේ ඉල්ලීම් සලකා බලන්නට, ඒ අනුව කටයුතු කරන්නට ඕන. පමණක් පාලකයෝ එහෙම කටයුතු නොකර හිටපු අවස්ථාවලදී රටේ උද්ඝෝෂණ රැලි ඇති වෙලා, මහජන උද්ඝෝෂණ ඇති වෙලා රජය පෙරලා දමන්නටත් හේතු වුණා. හයවෙනි කාරණා පුතේ තාපස ගුණය. මේක මේ භාවනා කරනවා කියන එක නෙමෙයි. තාපසය කරන්නේ භාවනා කරන එක. රටේ පාලකයෝත් ඒ විදිහට භාවනා කරන එක නෙමෙයි. සංසුන් ඉඳුරන් ඇති කර ගන්න ඕන ජනතාව උදෙසා. රටේ රජතුමා නිරන්තරම ඉන්ද්‍රිය දමනයෙන් තොර වෙනවා නම්, විවිධ ඉඳුරක් බිනවන්නට යනවා නම් නේද? ඒ තුළින් වෙන්නේ රටේ ජනතාව කෙරෙහි තිබෙනා වූ සේවාව කරන්නට රජතුමාට කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එයාගේ සුඛ විහරණය වෙනුවෙන් කටයුතු කරනකොට ජනතාව අමතක වෙලා යනවා. ඊට පස්සේ ජනතාව පීඩාවටපත් කරනවා. එහෙම වෙන්න හොඳ නැහැ. රටේ පාලකයා නිරන්තරම දැමුණු ඉඳුරන් වලින් යුක්ත පංචකාම වස්තු වලට ගිජු නොවි ක්‍රියා කරන්නට ඕන පාලකයා. ඒ සඳහා මහා සංඝරත්නයේ අවවාද උපදෙස් අරගෙන පාලකයෝ නිරන්තරම ධාර්මිකව කටයුතු කරන්නට, තාපස ගුණයෙන් කටයුතු කරන්නට හැකියාව තියෙනවා. අපේ ජීවිතවලත් පුතේ අපිටත් අපේ ජීවිතවල මේ තාපස ගුණය තියෙන්න ඕන. අපි අපේ විවිධ ඉඳුරම් පිනවන්නට යනවා මේ කන්න බොන්න විවිධ જાතියේ දේවල් පිනවන්නට යනවා නිරන්තරම ඒවා කරේ කිජු වෙනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. දැන් මේ දවස්වල ඔන්ලයින් එකේම නිරන්තරම පාඩමට පොතපතට අහුම්කම් දෙන්නේ නැතුව අරවට කිජු වෙන්න ගියොත් අපේ අධ්‍යාපනය අපි සම්පූර්ණයෙන්ම නැති කරගන්න ඉඩ තියෙනවා. ඒ නිසා පුතාලත් තාපස ගුණය තියෙන්නට ඕන. ඉඳුරන් දමනය තියෙන්නට ඕන. ඔය ඔන්ලයින් ක්‍රීඩාවලට නිරන්තරව යොමු වෙන්නේ නැතුව හැමතිස්සෙම පොතපතට අධ්‍යාපනයටත් මූලික තර දෙන්නට ඕන. ඊළඟ අක්‍රෝධය, ක්‍රෝධ නොවීම. රටේ පාලකයා ජනතාවගේ ක්‍රෝධ වෙලා කටයුතු කළොත් නේද? ඒ ඊපස්සේ ඉතින් ක්‍රෝධ වෙලා කිපිලා විවිධ වැරදි දඩුවම් දෙනවා ජනතාව කෙරෙහි. ඒතර ජනතාවට දඩුවම් දීලා ක්‍රෝධයෙන් ජය ගන්නට බලනවා. එහෙම හොඳ නැහැ. ජනතාව විරුද්ධවාදීන්නේ කොහොමවත්. උද්ඝෝෂණ කළත් මොන දේ කළත් ජනතාව විරුද්ධවාදීන් නෙමෙයි. ජනතාව නිරන්තරව තමයිගේ දරුවෝ වෙනුවෙන් දරුවෝ වගේ කටයුතු කරන්න කිව්වේ ඒකයි. ඒ නිසා ජනතාවගෙන් එල්ලවන චෝදනා විරෝධාකල්ප වලට කේන්ති අරගන්න නැතුව අක්‍රෝධීව කේන්ති ගන්න නැතුව මෛත්‍රී සහගතව පාලකයෝ ක්‍රියා කරන්නට ඕන. දිවාරා දෙකේම ඔවුන්ගේ සැපවම ප්‍රාර්ථනා කරගෙන කටයුතු කරන්නට ආජපාලකයෝ ක්‍රියා කරන්නට ඕන. එතකොට තමයි රට සමෘද්ධිමත් වෙන්නේ. ඒ අකෝරී බව නිසා ජනතාවට මේ දඬුවම් දීලා තියෙනවා රටේ පාලකයෝ. දැන් බලන්න ඉස්සර කාලේ දීපු දඬුවම් නේද? මරණ දඬුවම් දීලා තියෙනවා නේද? උල තියෙන එක, අලිය අතුල්ලවා පාගන එක, ඒකල දීපු දඬුවම්. ඉතින් ඒ වගේ දඬුවම් පවා දෙනකොට රටේ අප්‍රසාදිත නැගිනවා ජනතාව කෙරේ. එහෙම වෙන්න හොඳ නැහැ. ආයතුමා නිරන්තරම අක්‍රෝධීව දැන් පරාක්‍රම බහුරාගේ රජවරු අපේ රටේ හිටියා. එතුමන්ලා ජනතාවට පුදුම විදියට ජනතා සේවාව වෙනුවෙන් ක්‍රියා කරපු රජවරු. දසදහස් ගණනක් වැව් අමුණු හැදවලු මේ පරාක්‍රම බහුර රජතුමා රට ස්වයං පෝෂිත කරා. ඒ කාලේ තමයි රට පෙරදිග ධ්‍යානාගාර බවටපත් උනේ. බලන්න මේ වගේ රාලකේ කොයිතරම් උතුම්ද. අටවෙනි කාරණාව පුතේ අවිහිංසාව. හිංසා පීඩා වලින් තොර වෙන්න ඕන රටේ පාලකයා. ජනතාවට නිරන්තරම බදු ගහලා, ඒ වගේම නීති රීති දාලා හිංසා පීඩා කරන ජනතාව නොසන්සුන් වෙලා ජනතාව බොහොම දුකට කනගාටුවටපත් වෙලා කොනකට විරුද්ධව ක්‍රියා කරන්නටත් බලනවා. දැන් බලන්න මේ අපේ අශෝක රජතුමා ධර්මාශෝක බවටපත් වුණාට පස්සේ තමන්ගේ ජනතාව පුතා වශයෙන් දරුවෝ වශයෙන් තමයි සැලකුවේ. අර මුලින් හිංසා පීඩාවකින් ඝාතනයෙන් ගෙන ගිය ක්‍රියාමාර්ගය දික්පිජය ප්‍රතිපත්තිය අයින් කරගත්තා. ලංකාවේ හිටිය අමණ්ඩගාමිනී කියන රජතුමාලා. අමණ්ඩගාමිනී කියන රජතුමා ජනතාවට විතරක් නෙවෙයි සතුන්ටත් හිතයිසීව ක්‍රියා කරපු කෙනෙක්. මාඝාත අඥා ක්‍රියාත්මක කළ යටේ අමණ්ඩගාමිනී රජතුමා.
ඒ මාඝාත ආඥාවෙන් සියලු සතුන් නොමරන්න කියලා දැඩි නියෝගයක් ගත්ත රජතුමා. සත්ත්ව හිංසාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා. දැන් බුද්ධ දාසකේ රජතුමාත් එහෙමයි. සතුන්ට පවා වෙලගම් කළා. අවිහිංසාව ප්‍රධාන මාතෘකාවක් වශයෙන් ගත්ත මහත්මා ගාන්ධි වගේ උතුමන්ලා අපේ රටේ අපේ ලෝකේ කතා කරනවා. අහිංසාවාදී පියා හැටියට සලකන්නේ මහත්මා ගාන්ධිතුමා. එතුමාලා බොහොම ජනතාව කෙරේ හිතයිසීව කටයුතු කරපු පුද්ගලයෝ. ඉතින් මේ රජවරු වගේ මේ මහත්මා ගාන්ධි වගේ එතුමාලා බොහොම ජනතාව කෙරේ කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරපු ඇත්තෝ. අහිංසාවාදීව කටයුතු කරපු අය. නවවෙනි කාරණාවත ඉවසීම කියලා කියන්නේ අපි ජාවත් තිබිය යුතු ඉතාලතුම් දෙයක්. රටේ රාජතුමා ශාන්තිවාදී ජාතකතාවය කපලතුමා කපල ජාතකයේ කලාප රජතුමා ඉවසීමක් නැති නිසා අපි දාවතර ඉවසීමෙන් සැනසීම ලැබේ. ඉවසන දනා රූප යුදයට ජය කොඩිය. ඒ විවිධ මාතෘකාවලින් කියන්නේ මේ ඉවසීම ගොඩාක් තියෙන්න ඕන කියලා. අපේ රජතුමාටත් බොහොම ඉවසිය යුතුයි. පණකඩ ජනතාව අපකීර්තිය ජනතාව නොසන්සුන් වෙනකොට රටේ ජනතාව කලබලකාරී වෙනකොට රජතුමාට ඉවසීමේ හැකියාවක් තියෙන්න ඕන. පණකඩ විවිධ පුද්ගලයන්ගේ උසී ගැනීම උඩ උද්ඝෝෂණ ආදී පවා තියෙනවා. ඒවට පහර දීලා බලයෙන් ඒවා මර්ධනය කරන්න ගියොත් ඉවසීම නැති වෙලා රටේ පාලකයා අප්‍රසාදයටපත් වෙනවා. එහෙම නොවි කටයුතු කිරීමට නිරන්තරව පාලකයා පුද්ගලයා ඉවසීමෙන් කටයුතු කරන්නට ඕන. දීගති කෝසල ජාතකයේ මම පුතාට මට මතක විදිහට කිව්වා. ඒ දීගති කෝසල ජාතකයේදී අර පුතාට දීගාය කුමාරට රතුමා කියනවා පුතේ දුර බලන්න ළඟ නොබලන්න කියලා. දුර බලන්න ළඟ නොබලන්න. ඒ කිව්වේ මොකද්ද? ඒ හදිසි වෙලා තීන්දුව ගන්න එපා, දුර බලලා තීන්දුව ගන්න. ඉවසන්න කියන එකයි කිව්වේ. ඉතින් දීගාය කුමාරයා අර බ්‍රහ්මදත්ත රජතුමා තමන්ගේ තාත්තා මරපු පලිය ගන්න ගියානේ. එහෙම ගිහිල්ලා රජතුමාගේ ප්‍රධාන රතාචාර්යත් වෙලා ගාන්ධාරය වෙලා කොමාර කලාවට එක්කන් ගිහලා මරන්න හැදුවා. හැබැයි එහෙම මරන්නට හැදුවා තාත්තගේ ගීම මතක් වුණා. තාත්තගේ ගීම මතක් වෙලා අර කඩුව ඔසනකොට මතක් වුණා තාත්තා කියලා පුතේ ළඟ නොබලන්න දුර බලන්න. ළඟ නොබලන්න දුර බලන්න. නේද? ඔය විදිහට තාත්තගේ ගීම මතක් වෙලා මැරුවේ නැහැ. පාසල රාමදත්ත රජතුමා අවදි වෙලා කරුණු කාරණා තේරුම් ගගෙන පාසල දීගාය කුමාරයා කියන මම තමයි ඒ කෝසල රත්නාගේ පියා පුතා කියලා ඒ විතර කිව්වට පස්සේ බොහොම රත්මා සමාව ඉල්ලල කුමාරයාගේ තමන්ගේ දේනියා සරණ පාවා දීලා දීගති කෝසල රත්නාගේ රාජ්‍ය ඒ තිබිච්ච රාජ්‍ය කොසල් රාජ්‍යම නැවත ලබා දුන්නා. මොකද ඒ ඉවසීම නිසා ඒ දීගාය කුමාරයා සැනසුණා. අපේ ජීවිතවල අපුතේ ඉවසීම තියෙනවා නම් අපිට සැනසෙන්න පුළුවන්. ඒක නිසා අපි නිරන්තරවම අපිත් ඉවසීමෙන් ක්‍රියා කරන්නට ඕන. වනාකාර හදිසි තීරණ අරගෙන කෝප වෙලා ඒ තීරණ නිසා අපි බොහොම දුකට කනගාටුවටපත් වෙන්න පුළුවන්. නේද? අපි ඉක්මන් තීරණ ගන්න ඕනක් කියලා ඉක්මන් කොටයි කියලා කියන්නේ. ඉක්මන් කොටයි. ඒ නිසා ඉවසීමෙන් නිරන්තරවම කටයුතු කරන්නට ඕන. නැත්තම් මොකද වෙන්නේ? ඉවසීම නැත්තම් වනාකාරට පහුතැවෙන්නටත් හේතු වෙනවා. සරියුත් ආමුදුරන්ට ඇවිල්ලා ටොක්කක් කරින එක බමුණෙක් ඉවසනවද කියලා බලන්න. සරියුත් ආමුදුරෝ බොහොම වේදනාව ඉවසාගෙන ඒ විදිහටම පින්නපාත වැඩියා. බටේට මිනිස්සු මේ බමුණට ඊට පස්සේ පහර දෙන්නට ආවා මේ ආමුදුරන්ට ටොක්කක් යන්න කියලා. ඉතින් පස්සේ සරියුත් ආමුදුරන් ගාර දුවගෙන ගිහිල්ලා පා අල්ලගෙන සමාව ඉල්ලලා මේ අර පහර දෙන්න ආපු මිනිස්යාගේ සරියුත් ආමුදුරෝ ඊට පස්සේ මේ බමුණව බේරගත්තා. ඒ නිසා අපිටත් පුළුවන් තරම් ඉවසන්නට ඕන. ඉවසන්න නම් මොකක්ද තියෙනවද? අපි හදිසි තීරණ ගන්න හොඳ නැහැ. ඉක්මන් තීරණ ගන්න හොඳ නැහැ. ඒ වගේ කලබල වෙන්න හොඳ නැහැ. කවුණක් කළාට අපි ඔය ෆෝන් එකේ මේ එල්ලලා
ගේම් වලට නේද විවිධ දේවල් වලට අබ්බැහි වුණාට පස්සේ අම්මලා තාත්තලා කියන එක නොරුස්සනවා. එහෙම හොඳ නැහැ. විශේෂයෙන් අපි අධ්‍යාපන ලබන කාලයේදී පුතේ ඕ දේවල් වලින් බැහැර වෙලා ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්න ඕන. අවසාන කාරණා පුතේ අවිරෝධතාව. විරුද්ධ නොවීම. ජනතාවට විරුද්ධ වුණොත් ජනතාව හතුරෝ ලෙස සැලකුවොත් ඒ තුලින් වෙන්නේ පාලකයාටම රට අධාර්මික වෙලා පාලකයාත් දුර්වල වෙලා සම්පූර්ණ රට විනාශ වෙන එක. එසා විරුද්ධ මතධාරීන් කෙරෙහි අවිරෝධීව කටයුතු කරන්නට ඕන. මොකද පාලකයේ ගුණ හැවුරුවා හැමදාම හැමෝම කියන්නේ නැහැ. කාලෙන් කාලට විවිධ දොස් කියන පාලකයන්ට. පාලකයන්ට නේ පුතේ අපිටත් ඕන තරම් දොස් කියන්නේ නේද? භාවනා කරාට ඒවා අපි නැවුණා වගේ ඉන්නවා. භාවනා කරලා අපිට බලිනවා, තැන් වල ගිහිල්ලා බලිනවා. නේද? විවිධ නම් කියනවා, පද හදනවා. නේද? භාවනා කරලා අපි ඇතුළේ ඇත්තෙත් නෑ අපිට අපේ නැති දේවල් තමයි ගිහිල්ලා කියන්නේ. ඒ වගේ දේවල් වලදීත් අපි සද්ද නැතුව ඉවසගෙන ඉන්නවා නේ මොකද අපිට කනේ අපේ ඇඟේ වදිනවා අපිට බැන්නයි කියලා අපිට විරුද්ධව ගත කිව්වා කියලා බොරු කිව්වා කියලා අපිට වැඩක් නැහැ නේද? අපේ පාඩුවේ අපේ ජීවිතේ අපි කරගෙන යන්න ඕනේ. එහෙම විරුද්ධ වුණා පාලකයා ඒකට විරුද්ධව කටයුතු කරොත් අපි අපේ කියන දේවල් වලට විරුද්ධ වෙලා අපි උඹ මට මෙහෙම කිව්වා කියලා බලින ගහන්න ගියොත් එහෙම තවත් ප්‍රශ්න දුරදි කියනවා. එහෙනම් ඒ ප්‍රශ්න ගැටලු විසඳ ගන්න තියෙන හොඳම දේ තමයි ඒ විරුද්ධ දේවල් වලට හොඳින් සවන් දීලා ඒ අයින් තමන්ගේ ජීවිතය හදාගන්න එක. ඒ විරුද්ධවාදී අදහස් දක්වන අය අපේ ජීවිතවලට ඇවිල්ලා අනේ මේ අපේ ජීවිතවල වැරදික් වෙනවා කියනවනම් අනේ මගේ මේ වැරද්දක් නිසා නේද මේ කියන්නේ මම මේක හදාගන්න ඕන කියලා හදාගන්නවා. එතකොට තමයි අවිරෝධතාවය ගොඩනගන්නේ. පාලකයාත් වගේම අපේ ජීවිත තුළ අපිත් අවිරෝධතාවයෙන් කටයුතු කරන්නට ඕන. නීති හා රෙගුලාසි පාලකයා ඉදිරිපත් කරනකොට ඒ ජනතාවට ඒක එකක වෙන විදිහට කටයුතු කරන්නට ඕන. ජනතාව ඒකට එකඟ වෙන්නේ නැත්නම් පාලකයා ඒකේ විරුද්ධ වෙනවා. දැන් මේ අපේ රටේ දැන් රාජ්‍ය පාලනය කියන්නේ පුතේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයක්. ජනතාව විසින් සම්මත කරගත්ත පුද්ගලයෙක් තමයි පාලකයෝ බවටපත් වෙන්නේ. ඉතින් එහෙම නිසාම ඒ අය පුළුවන් තරම් ජනතා හිතයිසීව කටයුතු කරන්නට ඕන නැත්නම් කාල සීමාව ඉවරනකොට ඒගොල්ලෝ ගෙදර යවන්නට ජනතාව කටයුතු කරනවා. ඒ නිසා මෙන්න මේ දසරාජ ධර්ම වලින් කටයුතු කිරීම පාලකයන්ට බොහොම වටිනවා. නිරන්තරව පාලකයා දසරාජ ධර්ම වලින් මේ අවිරෝධතාව වගේ ගුණ ධර්ම ඇති කරගෙන යහපත් ක්‍රියා කරන්නට පෙළඹෙන්නට ඕන. නිරන්තරව දසරාජ ධර්ම දානය, සීල, පරිත්‍යාගය, ඍජු බව, බුදු බව, තපස, අක්‍රෝධය, අවිහිංසාව, ඉවසීම, අවිරෝධතාව නැත්නම් විරුද්ධ නොවීම රාජ්‍ය පාලකයට අත්‍යවශ්‍යයි. අපේ ජීවිතවල අපේ දේවල් අපි ගොඩනගා ගත යුතුයි. රාජ්‍ය පාලකයෝ විතරක් නෙවෙයි. අපිට මේ ජීවිතේ කටයුතු කරනකොට දැහැමිව ක්‍රියා කරන්නට මේ කරුණු 10 බොහෝම වැදගත් වෙනවා. ඒ ජීවිත තුළට අපේ ජීවිත තුළටත් මේ කරුණු 10 අදාළ කරගෙන පාඩමත් හොඳට බලලා පුතාලා මේ පාඩමෙන් ගන්න පුළුවන් කරුණු කාලා හොඳට අරගෙන හොඳ යහපත් පුද්ගලයෙක් බවට පත් වෙන්නට ඕන. රාජ්‍ය පාලකයා තුලත් මේ දේවල් තියෙන්නට ඕන. අපේ ජීවිත තුලත් මේ දේවල් අපි ගොඩනගා ගන්න තියෙන්නට ඕන. රාජා භවතු ධම්මිකෝ ආන්නේ වෙනකොට තමයි පුතේ රාජතුමා ධාර්මික වෙන්නේ. එහෙම දසරා ධර්මයෙන් ගත කටයුතු කරන ධාර්මික රාජ්‍ය පාලනයක් අපිට ඇති වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි පුතේ අපි කියන්නේ රාජා භවතු ධම්මිකෝ කියලා අපිත් එහෙම ප්‍රාර්ථනා කරමු. දැන් පාඩමේ අවසානයේට අපි වෙන පුතේ මෙන්න මේ පැවරුම ඔයගොල්ලෝ අපාර කරගන්න ලියා ගන්න පුළුවන් නම් ලියා ගන්න. එහෙමත් නැත්නම් ඔයගොල්ලෝ මේ ප්‍රශ්න 6 ඔයගොල්ලන්ට පුළුවන් ඕන නම් මේක ඉමේජ් එකක් වගේ සේව් කරගන්න ස්ක්‍රීන් පින්තූරයක් අරගෙන නැත්නම් ලියා ගන්නත් පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ බලන්න. රාජා භවතු ධම්මිකෝ. PDF දානවද වඳුරන? ඔව් දානවා. රාජා භවතු ධම්මිකෝ රජතුමා මේකේ අර මේකේ අර්ථය කියන්න කියලා තියෙනවා. මම අර්ථය දැන් කිව්වනේ කීප සැරයක්.
දසරා ධර්ම ගැන සඳහන් ඇත්තේ කොයිද? එම ජාතක කතාවේ නමද ලියන්න. අර අපි ජාතක කතාවක් කියවනේ. එතකොට මොන පොතේ මොන ජාතක කතාවද කියලා මේක ලියන්න ඕන. දසරා ධර්ම ගැන සඳහන් ගාථා ලියා කරුණු 10ට ලියන්න. ඒ ගාථාව අපි සඳහන් කළා. ඒ ගාථාවයි කරුණු 10ක් තියෙනවනේ. ඒ කරුණු 10 ලියන්නට ඕන. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය. එම ගුණාංග වලින් ඔබ තුල ඇතැයි සිතන ගුණාංග මොනවාද? දසරා ධර්ම වලින් අපේ දරුවන් තුල පුතාලා තුල තියෙන ගුණධර්ම මොනවද? ඕගොල්ලන් තුලත් මේ ගුණධර්ම තියෙනවනේ. ඒ ඉවසීම, පරිත්‍යාගය, දානය, සීලය නේද? ඕගොල්ලෝ ඒ තියෙන ගුණාංග අවංකව ලියන්නට ඕන. 5 අවිහිංසාවාදීව ක්‍රියා කළ ලක්දිව පාලකයන් දෙදෙනෙකු නම් කරන්න. එහෙම ක්‍රියා කරමු. පාලකයෝ දෙන්නෙක් ගැන සඳහන් කළා. පුතාට පුළුවන් නම් කරන්න. ඉවසීමෙන් සැනසීම ලැබේ. ඉවසන ධන අරුප යුද්ධයට ජයකොඩිය. ඔය විදිහට අපි ඉවසීම ගැන මම කියලා දුන්නා. ඒතර මේ මාතෘකාව නිදසුන් ලෙස දැක්විය හැකි කතාවක් කියන්න. ඔය ඉවසීම නිසා සැනසීම ලැබපු කතාවකුත් මමත් කිව්ව පාඩමේදී පුතාලට පුළුවන් නම් ඒ කතාව හොයාගෙන ඒ වගේම තවත් විවිධ කතා තියෙනවා ඉවසීම කර කියවෙන ජාතක කතා ඒ වගේ සමාජයේ තිබෙන කතා ඒ කතාවක් හොයලා ලියන්නට ඕන. ඔන්න ඔය ප්‍රශ්න 6ට උත්තර ලියන්න පුතාලා. ආමතුන්ට විනාඩි කිහිපයක් මම පැහැදිලි නෑ පුතේ. ආන්දරනේ ඔය මේ PDF එක Google Class එකේ දාලා තියෙනව නේද? තාම දැම්මේ නැහැ මේක මම දාන්න. ආමතුන්ට ප්‍රොජෙක්ට් එක දාපාලා පෙන්නන්න පුළුවන්ද? ඔව්. ආසයකට පස්සේ යන්න බෑනේ මට. ඇයි මොකද? ඇයියා? ගියා. හරි නේද? අපේ පාඩමෙන් අවසානපත් කරනවා මේ උදාහරණ පුළුවන් Google Classroom එකට එන්න කේතේ මම දක්වලා තියෙනවා stdt7zb මගේ ඊමේල් එකත් මම සදාන් කරලා තියෙනවා. ඊළඟ YouTube එකේ ඔයගොල්ලන්ට සර්ච් කරන්න පුළුවන් උදාහරණ 9 කියලා අපේ පාඩම් ටික එනවා. සිංහල අකුරෙන් ටයිප් කරන්නට ඕන. අපි පාඩම මෙතනින් අමාර කරනවා අපේ පාරවල් වල සම්බන්ධ වෙච්ච සියලු දරුවන් අපේ ආනන්ද විද්‍යාල වෙනුවෙන් ඒ වගේම අපේ විද්‍යාපතිතුමා ආචාර්ය මණ්ඩල හැමදෙනා වෙනුවෙන්ම ප්‍රාර්ථනා කරනවා මහා සංඝරත්නය වෙනුවෙන් බුද්ධාගමේ අධ්‍යාත්මික කොට සියල්ලක්ම සර්වපකාරයෙන් සාර්ථක වේවා මේ කොරෝනා වසංගතයෙන් අත මිදේවා මේ වසංගත රෝගයෙන් ඉක්මනින්ම අපි සුරක්ෂිත වෙලා අපේ පුතාලට නැවත පාසලට ඉක්මනින්ම අධ්‍යාපන ආධාරයෙන් ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා හැමදෙනාටම පුතාලා හැමදෙනාටම දෙමව්පියන්ට හැමදෙනාටම නිදුක් නිරෝගී ජීවන ලැබේවා කියලා ආශිර්වාද කරනවා සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතෝ මාතේ භවත්තන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව මුස්ලිම් දරුවන් සරණයි